අටේ පන්තියේ පුනරීක්ෂණ පාඩම් මාලාවේ අවසාන කොටස තමයි මේ තියෙන්නේ. එතකොට තුන්වෙනි වාරයේ පුනරීක්ෂණ අභ්‍යාස ටික. එතකොට මෙතනින් එහාට අපිට පුළුවන් මේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාව සාකච්ඡා කරලා ඉවර වුණා වහාම අපිට පුළුවන් දැන් අටේ පන්තියේ සියලුම විෂය නිර්දේශය පුනරීක්ෂණ මේ සියල්ලම අවසන් වෙලා ප්‍රශ්න පත්‍ර පටන් ගන්න. වාර විභාග ප්‍රශ්න පත්‍ර පටන් ගන්න. එතකොට ඊට පස්සේ වාර විභාග ප්‍රශ්න පත්‍ර වලට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. ගණන් ආයි මේ පාඩම් කරන්න ඕනේ නැහැ. දැන් ඔයාලා ගාව මේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාව හරියට කළා නම් පළවෙනි වාරයේ පුනරීක්ෂණ අභ්‍යාස ටිකේ එතකොට සියලුම අභ්‍යාසවල එක ගානේ හදලා තියෙනවා. ඊට පස්සේ දෙවනි වාරයේ පාඩම් ටිකේ සෑම අභ්‍යාසයකම එක ගානේ හදලා තියෙනවා. දැන් මේ තුන්වෙනි අභ්‍යාස මාලාවේ මේ තුන්වෙනි වාරයේ නියමිත සෑම පාඩමකින්ම සෑම අභ්‍යාසයකින්ම එක ගානේ හදන්න. එතකොට අටේ පන්තියේ විෂය නිර්දේශයට අදාළ සියලුම අභ්‍යාසවල එක ගානේ මේ සති තුනක් ඇතුළත අපි හදලා තියෙනවා. දැන් අපිට පුළුවන් කියන්නේ දැන් අපි පාඩම් කරලා ඉවරයි. ඒක නිසා ආයිත් අර මේ පුනරීක්ෂණ අභ්‍යාස තුන හදපු ගණන් ටික ආයෙ රිවයිස් කරන්න. පුනරීක්ෂණය කරන්න. ආයෙ හදන්න. වෙලාව අරගෙන හදන්න. ඒක තමයි ගණිතයේ පාඩම් කරනවා කියන්නේ. ගණිතයේ පාඩම් කරනවා කියන්නේ හදනවා කියන එක. පොත දිහා බලාගෙන අර සිංහල බුද්ධ ආගම ඉතිහාසය කරනවා වගේ නෙමෙයි. විද්‍යාව කරනවා වගේ නෙමෙයි. මේක හදන්නයි ඕනේ. හරිද? එහෙම හදලා ප්‍රැක්ටිස් කරලා අපි බලමු කොහොමද මේ ප්‍රශ්න පත්‍රයක ලකුණු ගන්න කියන්නේ. පැහැදිලිනේ? එහෙම සූදානම් වෙන්න. රයිට්. අපි දැන් බලමු තුන්වෙනි පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ගාන. අපි හැම ගානක්ම දැන් හදන්න ඕනේ. ටික හදමු. දැන් මේකේ පළවෙනි ගානේ තියෙන්නේ පහත දැක්වෙන එක් අසමානතාවය සංඛ්‍යා රේඛාව මත වෙනම නිරූපණය කරන්න. අසමානතාව. දැන් අසමානතාවයක් නිරූපණය කරනකොට ඔයාලට මතක ඇති නිකිල අසමානතාවය නිරූපණය කරනවා. ඊට පස්සේ විසඳුම නිරූපණය කරනවා. ඒ දෙකේ වෙනස. දැන් මේක කියන්නේ අසමානතාවයේ සංඛ්‍යා රේඛාව මත නිකිල නෙමෙයි. හරිද? එතකොට මේක ඉස්සෙල්ලාම කියනවා x විශාලයි 2යි කියලා. එතකොට අපි සංඛ්‍යා රේඛාව ගත්තා, ඊටලේ දැම්මා, ඒකේ අකුර x, එතකොට 2 ගත්තා, බෝලේ දැම්මා. ඔය තමයි පළවෙනි රාජකාරිය. හරිද? දැන් මේකේ සමාන ලකුණ නැහැ. ඒක නිසා බෝලේ පාට කරන්නේ නැහැ. ඊට පස්සේ x විශාලයි, මේ x විශාලයිනේ. එතකොට මේ සංඛ්‍යා රේඛාවේ නීතිය තමයි දකුණු පැත්තට අගය වැඩි වෙනවා කියන එක. එහෙනම් මේ පැත්තට අගය වැඩි වෙනවා. එතකොට පාට කරන්න ඕනේ. මම ඔයාලට පාට කරනකොට කිව්වා මේ විදිහට සංඛ්‍යා රේඛාවේ රූල තියලා දෙපැත්තෙන් පාට ඉරි දෙකක් ගහගත්තා. ඊට පස්සේ මේ ඉරි දෙක අතරින් මැද හරි ලස්සනට පාට කරන්න කිව්වා. මම ඒක පාඩම උගන්වනකොට කිව්වා. හරිද? ඒක රූල පාවිච්චි කරලා කරන්න. ඔන්න වැඩේ හරි. දැන් ඊට පස්සේ කියනවා x කුඩායි ඍණ 1. දැන් හරි නේද? සංඛ්‍යා රේඛාව වැන්දා, හිස දැම්මා, x දැම්මා, ඍණ 1 ගත්තා, බෝලේ දැම්මා, සමාන ලකුණ නැහැ, x කුඩායි, මේ පැත්ත පාට කරනවා. ඉතින් දැන් ඕක මතකයේ තියෙනවා. මේ හරියට පාට කරන්න ඕනේ අඩුවල තියලා ඉඳලා. දැන් මේකේ තව එකක් තියෙනවා කුඩායි හෝ සමයි 3. අන්න දැන් ආවා. සංඛ්‍යා රේඛාව ගත්තා, හිස දැම්මා, ඊට පස්සේ x දැම්මා, 3 ගත්තා, බෝලේ දැම්මා. මේ බෝලේ මෙහෙම දාන්න එපා කියලා මං අනන්තවත් කියලා ඇති. දැන් මේකේ 3 නම් බෝලේ මෙහෙම දාන්න එපා කියලා මං කියලා ඇති. එතකොට මේක වැරදි. ඊට පස්සේ මං ඔයාලට කියලා ඇති දැන් බෝලේ මෙහෙම දාලා මේ උඩ මෙහෙම කරන්න. මේක ලකුණු දීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේවා කරන්න එපා කියලා මේ විදිහටම යන්න ඕනේ. දැන් x කුඩායි. එහෙනම් මේ පැත්ත සමාන ලකුණකුත් තියෙනවා. එහෙනම් බෝලේ පාට කරා. මෙන්න මේ පැත්ත පාට කරා. හරියට ලස්සනට කරා. එතකොට ඒකේ හතරවෙනි එකේ තියෙනවා ඍණ 2ට වැඩි x සමයි හෝ කුඩායි 3ට වඩා. මේක තියෙනවනේ.
එතකොට මේකේ මොකක්ද කරන්නේ? මෙන්න x. එතකොට මෙන්න ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3. ඒ පරාසය මෙතන තියෙන්නේ සීමාවක්නේ. ඒ පරාසය තියෙන්න ඕන. ඒවා උගන්නපුවා. දැන් ඍණ 2ට බෝලේ දැම්මා. පාට කරන්න බෑ. සමාන නැහැනේ. ධන 3ට බෝලේ දැම්මා. සමාන තියෙනවා. එහෙනම් පාට කරන්න ඕන. එතකොට ඍණ 2ට වැඩි ටික ඍණ 2ට වැඩි නම් මේ පැත්ත ධන 3ට අඩුයි. එහෙනම් මේ පැත්ත. හරියට අඩිර උඩ තියලා අරගෙන පාට කරන්න. දැන් එහෙනම් ඊළඟ එක පුළුවන් නේ. එතකොට මම ඒක කතා කරන්න ඕනේ නැහැ ඉතින්. ඊතලේ දැම්මා. ඊට පස්සේ බිංදුව ගත්තා. එතකොට 1 2 3 4 5. හරිනේ. එතකොට බිංදුවට බෝලේ දැම්මා. පාට කරා. 5ට බෝලේ දැම්මා. පාට කරන්නේ සමාන නැහැනේ. ඔන්න එතකොට අඩු ටික මේ බිංදුවට වඩා වැඩි ටික මේකට වඩා අඩු. පාට කරා. හරියට පාට කරන්න ඕනේ. ඒක මතක තියාගෙන හරියට පාට කරන්න ඕනේ. අඩි රූල තියලා ඒ රේඛාව ඇඳලා පාට කරන්න ඕනේ. රයිට් ඔන්නේ ගාන හරි. ඊට පස්සේ අපි දෙවෙනි ගානට රූපේ දැක්වෙන සිලින්ඩරාකාර භාජනයේ දැන් රූපයක් තියෙනවා වතුරක් පුරවලා කියලා අපිට පේනවා නේද වීදුරුවක් වගේ. භාජනයේ අඳුර කර ඇති කොටසේ ජලය මිලිලීටර් 550ක් තියෙනවලු. එම භාජනයේ ධාරිතාවය නිමානය කරන්න. දැන් මේක දිහා බලනවා. මේක දිහා බලාගෙන ගියාම 1යි 2යි දැන් මේ ප්‍රමාණය අරගෙන නිමානය කරන 2යි 3ක් තියෙනවා. නේද? මේකේ කොටස් 3ක් තියෙනවා. එතකොට කොටස් 3ක් තියෙනවා කිව්වහම 550 ඒවා 3ක්. 550 ඒවා 3ක්. එතකොට 3 වරක් බිංදුවයි 3 වරක් 5 15යි එකක් ඉතුරුයි. 3 වරක් 5 15යි එකයි 16යි. එතකොට නිමානය කරන්න කියන්නේ මිලිලීටර්. අපිට මොනවයින්ද දෙන්නේ කියලා නේ. ඒක නිසා මිලිලීටර් වලින් දෙනවා. කාට හරි හිතුණා නම් මේකේ 4ක් තියෙනවා කියලා. 4ෙන් ගුණ කරලා නිමානය කරන්න කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා දිග පළල උස පිළිවෙලින් 8යි 6යි 10යි සෙන්ටිමීටර් වලින් ඝනකාභාකාර හැඩැති භාජනයක ධාරිතාවය. ඝනකාභයක ධාරිතාවය දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස සෙන්ටිමීටර් 8 ගුණ කිරීම සෙන්ටිමීටර් 6 ගුණ කිරීම සෙන්ටිමීටර් 10යි. එතකොට 8 වරක් 6 48යි 48 10න් ගුණ කරාම 480යි ඝන සෙන්ටිමීටර්. ඒකක දාන්න ඒකක නැතිනොත් ලකුණු දෙන්නේ නෑ. හරිද? මොකක්ද ඊළඟට අහන්නේ? ඊට පස්සේ කියනවා සෙන්ටිමීටර් 6ක් උසට ජලය පුරවා ඇති විට එහි ජල පරිමාව. හරිද? සෙන්ටිමීටර් 6ක් උසට. එතකොට දිග වෙනස් වෙන්නේ නැහැ ටැංකියේ. පළල වෙනස් වෙන්නේ නැහැ ටැංකියේ. එහෙනම් උස තමයි වෙනස් වෙන්නේ. ඒ උස සම්පූර්ණ ධාරිතාවය කියන්නේ ටැංකියේම උස. මේක කියන්නේ ජලයේ පරිමාව එහෙනම් සෙන්ටිමීටර් 6යි. එතකොට 8 වරක් 6 48යි. එතකොට 6 වරක් 8 48න් 8යි 4ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 4යි 28යි. ඝන සෙන්ටිමීටර්. හරිද? ජල පරිමාව සොයන්න කියලා කියන්නේ. ඔන්න හෙව්වා. හරි චෝක් වැඩ. 4 වෙනි ගාන බලන්න. වෘත්තාශ්‍රිත පහ සඳහන් පද රූප සටහන් ඇතුළෙන් පැහැදිලි කරන්න. ජය. අඳින්න කව කට්ට ගන්න. වෘත්තයක් අඳින්න කව කට්ට අරගෙන ඊට පස්සේ වෘත්තයක් ඇඳ ඊට පස්සේ මේක කේන්ද්‍රයනේ. මෙතන කේන්ද්‍රය. ඔන්න ඒකට ඊතලයේ ගැහුවා. කේන්ද්‍රය කියලා ලියන්න. ඊට පස්සේ කියන්නේ ජාය ඕනෑම වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව. ඊතලයේ ගැහුවා ජාය. ඊට පස්සේ මම කේන්ද්‍රයක් ගත්තා. ඊට පස්සේ කියන්නේ වෘත්ත ඡාපයක්. දැන් වෘත්ත ඡාපයක්. මම එකේම කරනවා ඔයාලා වෙන වෙනම කරන්න. දැන් මෙහෙම ගත්තාම මේ කොටසක්
මේක වෘත්ත ඡාපය. වෘත්ත ඡාපය. මෙහෙම වෙන් කරලා තියෙන්න ඕනි. එතකොට ඕන මේක සුළු වෘත්ත ඡාපය, මේක මහා වෘත්ත ඡාපය කියන්නත් පුළුවන්. මේක සුළු වෘත්ත ඛණ්ඩය, මේක මහා වෘත්ත ඛණ්ඩය කියලා කියන්නත් පුළුවන්. නම් කරලා දාන්න. ප්‍රශ්නේ ඉවරයි. හරිද? ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක්. දැන් මේක වෘත්ත ඛණ්ඩය. ඒවා උගන්වපුවා. වෘත්ත ඛණ්ඩය. හරිද? එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් අඳිනකොට ආයුර්තයක් අඳිනවා. ආයුර්තයක් ඇඳලා මේ සෑම එකකටම දැන් මේවා අඩුවල තියලා අඳින්න. අඩුවල තියලා අඳින්න. දැන් එතකොට මේක කේන්ද්‍රික ඛණ්ඩය. මේ තියෙන මේක කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. ඕනනම් මේකත් නම් කරන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. අර උත්තේ නම් කරන්න තියෙන හැම එකක්ම නම් කරා. පැහැදිලිද? ඔන්න ඒ ගානත් හරි. පස්වෙනි ගාන. පස්වෙනි ගාන දී ඇති සංඛ්‍යා රේඛාව ඇසුරින් අසා ඇති ප්‍රශ්නවල සඳහා ගැළපෙන පිළිතුර වරහන් තුලින් තෝරා ලියන්න. 1. ඒ මගින් දක්වා ඇති සංඛ්‍යාව. ඒ වලින් දක්වලා තියෙන 0.1යි හරියමද නේද? එතකොට 0.5. ඊට පස්සේ ඒක තියෙන්නේ ධන පැත්තේද ඍණ පැත්තේද? ධන පැත්තේ. එහෙනම් ධන 0.5. එතකොට මේකේ තියෙනවා ඍණ 0.5. ධන 0.5ක් නැහැ. 0.5 කියන්නේ 0.1යි අතරේ නම් භාගයයි. ඔය තියෙන දෙකෙන් එක. අන්න තෝරා ලියන්න කියලා තියෙනවා. හොඳ ඉරි ගහන්න නෙමෙයි. තෝරා ලියන්න කියලා කිව්වහම ලියන්න ඕනේ. ඉරි ගහන්න කිව්වොත් ඉරි ගහන්න ඕනේ. රවුම් කරන්න කිව්වොත් රවුම් කරන්න ඕනේ. අහපු ප්‍රශ්නෙට තමයි උත්තර දෙන්න ඕනේ. F මගින් දක්වා ඇති සංඛ්‍යාව. දැන් F මගින් තියෙන සංඛ්‍යාව බලන්නකො ඍණ 1යි ඍණ 2යි අතර මැදනේ. ඒ කියන්නේ ඍණ 1.5. බලන්නකො තියෙනවද කියලා. තියෙනවා. ඍණ 1.5 තියෙනවා. B හා D මගින් දක්වා ඇති සංඛ්‍යා අනුව බලන්නකො B කියන්නේ බිඳුව, D කියන්නේ ඍණ 3. මේක පේනවා අපේ S දෙකට. B මගින් නිරූපණය කර ඇති සංඛ්‍යාව D මගින් නිරූපණය කර ඇති සංඛ්‍යාව. දැන් එතකොට ලොකු කෝකද කියලානේ මේ අහන්නේ. කුඩායි කියන ලකුණනේ තියෙන්නේ. එතකොට B ද D ද ලොකු. සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට අගේ වැඩි වෙනවා. එහෙනම් B ලොකුයි. හරි දැන් මේක කියන්නේ මොකද්ද? B මගින් නිරූපණය කර ඇති සංඛ්‍යාව කුඩායි. අනේ නෑ ඒක වැරදි. ඊළඟට ගත්තාම B මගින් නිරූපණය කරන ඇති සංඛ්‍යාව විශාලයිලු. ඒක හරි. එහෙනම් ඒක ලියන්න ඕනේ. හරිද? ඉරි ගහලා එහෙම බෑ. හතරවෙනි එක. C D E මගින් දැක්කා ඇති සංඛ්‍යානු. විශාලත්වයනේ කියන්නේ C නේද ලොකුම එක? C තමයි ලොකුම එක. හරිද? ඊට පස්සේ D E D ට වඩා ලොකුයි නේද E? එහෙනම් කුඩාම එක D. දකුණු අත පැත්තට ගියාම නේද? එතකොට මේ සංඛ්‍යා මොනවද? D වල තියෙන්නේ ඍණ 3. හරිද? E වල තියෙන්නේ ඍණ භාගේ එහෙම නැත්නම් ඍණ 0.5. හරිද? E වල තියෙන්නේ හරි E වල 0.5. C වල තියෙන්නේ 2.5. අපි තාම උත්තරේ වැළියේ නෑ අපි ලියුව දන්න එක. දැන් බලන්නකෝ ඍණ 3යි ඍණ 0.5යි 2.5යි. තියෙනව නේද උත්තරේ? ලකුණු කරා. දැන් කියනවා පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වූ ඝනකාකාර හැඩති ඉටි කුට්ටියක් තියෙනවලු. එතකොට දැන් මේ වගේ ගානක් හදනකොට ඇහැට පේන්න හදන්න කියලා මම කියලා තියෙනවනේ. ඉතින් ඇහැට පේන්න නම් රූපයක් තියෙන්න ඕනේ. එහෙනම් ඝනකයක් අඳින්න. ඔන්න ඝනකයක් ඇඳ. මේක ඉටි කුට්ටියක්. පැත්තක දිග සෙන්ටිමීටර් 6යි. ඉටි කුට්ටියේ ඉටි වල පරිමාණ. ඒ කියන්නේ ධාරිතාවයනේ අහන්නේ නේද? 6 ගුණ කිරීම 6 36යි. ඒක ගුණ කිරීම 6 වරක් 6 36යි 3ක් ඉතුරුයි. 3 වරක් 6 වරක් 3 18යි 3යි 21යි. මොනවද?
ඝන සෙන්ටිමීටර්. ඔන්න ඉටි කුට්ටියේ පරිමාව. ඊට පස්සේ කියනවා ඉහත පිළිතුර ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. 216 ප්‍රථමක සාධක කරන්නලු. දෙවරක් 1යි 0.108යි. දෙකෙන් බෙදෙනවනේ. දෙවරක් 5යි 54යි. දෙකෙන් බෙදෙනවනේ. 2යි එකක් ඉතුරුයි 27යි. දැන් ඒක හොයන්න බැරි නම් 54 දෙකෙන් බෙදලා ගන්න. දෙවරක් 2යි 4යි එකක් ඉතුරුයි 14ට 7යි. මෙහෙම බෙදලා ඉවරලා උත්තරේ මෙතනට ගන්න. හිතෙන් ගන්න ගිහලා වරද්ද ගන්න එපා. දෙකෙන් බෙදෙන්නේ නේද? එහෙනම් යනවා 3ෙන්. 3 වරක් 9යි. 3 වරක් 3යි. 3 වරක් 1යි. ඔන්න කරා. ප්‍රථමක සාධකවල ගුණිතයක්. දෙකේ ඒවා 3යි. 3ේ ඒවා 3යි. ඔන්න ලියුවා. ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස මතක් කරලා ගන්න. ඊට පස්සේ කියනවා ඉටි කුට්ටිය උණු කර. උණු කරාම ඝන සෙන්ටිමීටර් 216ක් අපිට එනවනේ නේද? ඔන්නේ ගන්නවා ඒක. එක සමාන ප්‍රමාණයෙන් යුත් ඝනකාකාර හැඩති වෙනත් ඉටි කුට්ටි 8ක් හදනවා. මේක අරගෙන වෙනත් ඉටි කුට්ටි 8ක් හදනවලු. එහෙනම් ඒ ඉටි කුට්ටියක පරිමාව හොයන්න මේක 8ෙන් බෙදුවාම හරි නේද? මේක උණු කළා ඝනක 8ක් හදනවා කියලානේ කියන්නේ. එහෙනම් එකක් හොයන්න මේක 8ෙන් බෙදුවාම හරි. ඒතර 8 වරක් 2යි 16යි 5ක් ඉතුරුයි 56ට 8 වරක් 7යි. එහෙනම් එක ඉටි කුට්ටියක පරිමාව ඝන සෙන්ටිමීටර් 27යි. තාම අපි දන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. හරිද? 8ක් හදනවා කියලා කිව්වේ. ඉටි අපතේ නොවන බව සලකන්න ඕව අපි පොඩ්ඩක් අපතේ දාලා නැහැ. මේක එහෙමම ගත්තනේ. ඔන්න එහෙනම් වැඩේට යනවා. හරිද? එක් ඉටි කුට්ටියේ පැත්තක දිග. එක ඉටි කුට්ටියක් 27යි. එහෙනම් ඒ දැන් හදපු එකේ පැත්තක දිග. එතකොට මේ 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 6 නේද? එහෙනම් මේක 3 පාරක් ගුණ කරන්න. එතකොට ඔයාලට හිතා ගන්න බැරි නම් 27 ප්‍රථමක සාධක කරන්න. 9යි 3යි 1යි. පේනවා 3 පාරක්. එහෙනම් පැත්තක දිග සෙන්ටිමීටර් 3යි. මේ ඔක්කොම හදලා දෙන්න ඕනේ. හරිද? මේක විභාගෙ දෙන ලකුණු 10ක ගානක්. එකක්වත් හිතෙන් හදන්න බෑ. එකක්වත් කටු වැඩ කොලවල හදන්න බෑ. හරිද? ඔක්කොම මේකේ හදලා තියෙන්න ඕනේ. හත. දී ඇති කණ්ඩාංක තලයේ මත A B C D E F G ලක්ෂවල කණ්ඩාංක. ලියන්න ඕනේ නේද? A ඉස්සලා ගන්න කාගේ කණ්ඩාංකයේද? X අක්ෂයේ කණ්ඩායම. ඊළඟට ගන්න y වල. A වල x කීයද? 2යි. y කීයද? 2යි. එහෙනම් මේක කණ්ඩාංකයක් විදිහට ලියන්නේ කොහොමද? 2 2. වරහන් තියෙන්න ඕනේ, සමාව තියෙන්න ඕනේ. A. ඊට පස්සේ B වල කණ්ඩාංකය කොහොම බලන්න? B වල කණ්ඩාංකය y අක්ෂයේ උඩ තියෙන්නේ නේද? y අක්ෂයේ උඩට ගියාම x කියන්නේ x අක්ෂයෙන් ගිහින් බලන්න 0යි. y වල b කියන්නේ 5යි නේද? එහෙනම් x වල 0යි y වල 5යි. c ඒකත් එහෙම. x වල 0යි y වල ඍණ 3යි. 0යි ඍණ 3යි. d ඒක x වල තියෙන්නේ x අක්ෂය මත. එතකොට x තියෙන්නේ ඍණ 4යි. x අක්ෂය මත කියන්නේ y බිඳුවයි. y අක්ෂය මත කියන්නේ x බිඳුවයි. ඒක ලියා ගන්න ඕන රතු පෑනේ. හරිද? ඊට පස්සේ e තියෙන්නේ ඒකත් x අක්ෂය මත. එතකොට y බිඳුවයිනේ. එතකොට x 4යි. x 4යි y බිඳුවයි. f කියන්නේ එතකොට x වලින් ඍණ 2යි y වලින් 4යි. ඍණ 2යි 4යි. පැහැදිලිද? ඊට පස්සේ කියනවා 8. x හා y ඔස්සේ ඍණ 5 සිට ධන 5 දක්වා දික්වන කණ්ඩාංග තලයක් අඳින්න.
අඩුවල තියලා අඳින්නේ. හොඳේ. ධන 5යි x වල x සහ y අක්ෂ වල ඍණ 5. ඒ කියන්නේ පහේ කණ්ඩායම තලයක් අඳින්න කියලානේ කියන්නේ. x 1යි 2යි 3යි 4යි 5යි. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ඍණ 5යි. කොටු දෙකෙන් දෙකට ගන්න ඔයාලා පොතේ. හරිද? 1යි 2යි 3යි 4යි 5යි y. බිඳුවයි ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ඍණ 5යි. මේවා අඩුවල තියලා අඳින්න ඕනේ හරියට. ඔන්න ඇඳලා. මේ තියෙන දැන් ඒ අඳපු කණ්ඩායම තලය. දැන් මේකේ කියනවා x සමානයි ඍණ 2. දැන් x සමානයි ඍණ 2 නේ අඳින්න කියන්නේ. එතකොට ඔන්න මේ තියෙන x සමානයි ඍණ 2. මේ තියෙන x වල ඍණ 2. එතකොට x සමානයි ඍණ 2 කියන්නේ මේ රේඛාව. මම මේ රේඛාව ඇඳලා. x සමානයි ඍණ 2 රේඛාව ඇඳලා. ඊට පස්සේ කියනවා y සමයි ධන 3 රේඛාව. එතකොට අපි y සමයි ධන 3 රේඛාව කිව්වහම කෝ y වල ධන 3. මේ තියෙන්නේ y වල ධන 3. එතකොට මේ තියෙන්නේ y සමයි ධන 3 රේඛාව. ඔන්න ඒකත් ඇඳලා. හරිද? ඊට පස්සේ කියනවා x සමයි ධන 5 රේඛාව. එතකොට මේක ඔන්න ඇඳලා. එතකොට x සමයි ධන 5 රේඛාව. මේ තියෙන ධන 5. එතකොට එහෙනම් x සමයි ධන 5 රේඛාව ගත්තාම මේ තියෙන x සමයි ධන 5 රේඛාව. ඔන්න ඒකත් දැන්දා. ඊට පස්සේ කියනවා y සමයි ඍණ 4 රේඛාව. එතකොට y සමයි ඍණ 4 මේ තියෙන්නේ. එහෙනම් ඍණ 4 රේඛාව අඳිනවා. ඔන්න y සමයි ඍණ 4 රේඛාව ඇඳලා. එතකොට මේ රේඛා 4 මේකේ අඳින්නේ කිව්වා ඔන්න ඇඳලා. හරිනේ. එතකොට මේ තමයි x සමයි ඍණ 2, y සමයි ධන 3, x සමයි ධන 5, y සමයි ඍණ 4. මේ රේඛාව ඇඳලා ඔයාලට පේනවා. ඕනනම් මම ඒවට පාට දුන්නොත් ඔය තියෙන දැන් පේනවනේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊතෙන් සරලරේඛා ඡේදනය වෙන ලක්ෂයක ලකණ්ඩාංග ලියන්න. ඉතින් මෙතන තියෙන්නේ. ඒක ලියන්න. මේ x වලින් ඍණ 2, y වලින් ධන 3. ඒතකොට ඍණ 2 ධන 3. දැන් මේ තියෙන අනිත් තන ඡේදනය වෙන x වලින් ධන 5, y වලින් ධන 3. ඒතකොට 5 ධන 3. ධන 5 ධන 3. මේ තියෙන අනිත් ඡේදනය වෙන තැන x වලින් ධන 5, y වලින් ඍණ 4. එහෙනම් ධන 5 ඍණ 4. ඒතර මේ තියෙන අනිත් ඡේදනය වෙන තැන මේ තියෙන්නේ අන්තිම අනිත් එක x වලින් ඍණ 2, y වලින් ඍණ 4. ඒතකොට ඍණ 2 ඍණ 4. ඍණ 2 ඍණ 4. ඒතර ඛණ්ඩාංක ඡේදනය වෙන ලක්ෂවල ඛණ්ඩාංක තමයි ඔය. ඒක ලියන්න. පහත සඳහන් දිග මිනුම් කට්ටල අතුරින් ත්‍රිකෝණයක පාදයක ය හැකි මිනුම්. ත්‍රිකෝණයක පාද වෙන්න ඕනි කියලා කොහොමද ගත්තේ අපි? ඕනෑම පාද දෙකක එකතු අනිත් පාදයට වඩා වැඩි වෙන්න ඕනි කියලා. ඉතින් අපි අල්ල ගන්නවා දිගම පාදේ. මේකේ දිගම පාදේ කීයද? 6යි. දිගම පාදය 6යි. ඊට පස්සේ ඊළඟ පාද දෙක එකතු කරන්න එපා එහෙනම්. 4.2යි 5.3යි. එතකොට 0.5යි 5යි 4යි 9යි. එහෙනම් මේකට වඩා මේක වැඩි නේද? එහෙනම් 6ට වඩා වැඩි 9.5. එතකොට මේක ත්‍රිකෝණයක පාද තුනක් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දිග මේක කීයද? 12.3යි. හරිද? ඊට පස්සේ 5.7යි 6.6යි. එතකොට එකතු කරාම 7යි 6 7යි 13න් 3 එකක් ඉතුරුයි. 5යි 6යි 11යි 1යි 12යි. එතකොට මේක 12.3 සමානයි 12.3. එතකොට ත්‍රිකෝණයක පාද තුනක් නොවේ. ඒක ලියන්න. ත්‍රිකෝණයක පාද තුනක් නොවේ. සමාන වෙන්න බෑ. අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. හරිද? ඊළඟ එක දිග මේක 8.5. මම මේ ලේසිම වැඩේ ඔයාලට කියන්නේ. 3.7යි 4.3යි එකතු කරන්න. එතකොට 10යි එකක් ඉතුරුයි 8යි. එතකොට 8.5ට වඩා මේ එකතුව කුඩායි. ඒක නිසා ත්‍රිකෝණයක පාද තුනක් නොවේ. මේක කුඩායි. එකතුව කුඩායි. ඒක නිසා ත්‍රිකෝණයක පාද තුනක් නොවේ. අන්තිම එක
15 අල්ලගත්තා. ඒ කියන්නේ දිගම එක 9යි 12යි එකතු කරන්න. 21යි. ඒක විශාලයි. 15ට වඩා. ඒක නිසා ත්‍රිකෝණයක පාර 3ක් වෙයි. ඒක ලියන්න. ත්‍රිකෝණයක මෙහෙම මං කරපු වැඩේ ඕන ලිව්වක් කමන්නේ. කුඩාම පාද දෙකේ එකතුව ඉතිරි පාදයට වඩා වැඩි විය යුතුයි. ලේසිම තැනින් තමයි මං ඔය ගියේ 10 වෙනි ගාන. පාදවල දිග පහත මිනුම් සහිත ත්‍රිකෝණ නිර්මාණය කරන්න. සෙන්ටිමීටර් 8ක් දිග රේඛාවක් ඇඳලා. හරිද? ඊට පස්සේ සෙන්ටිමීටර් 6ක් ගත්තා. හරිද? සෙන්ටිමීටර් 6ක් ගත්තා. ඊට පස්සේ සෙන්ටිමීටර් 10ක් ගත්තා. හරිද? සෙන්ටිමීටර් 10ක් ගත්තා. අන්න 6 රේඛාව ඡේදනය වුණේ නැහැ. ඒක නිසා මේ චාපේ දික් කරා. එහෙම වැඩ වෙන්න පුළුවන්. චාපේ මේ වුණාම ආයි මැනලා අරගෙන ඔයාලා දැක්කනේ මම කරපු වැඩේ. චාපේ ඡේදනය වුණේ නැහැ. ඒක නිසා චාපය ඡේදනය වුණේ නැහැ. මම මේ අහපව් මේ මිනුම අරගෙන චාපේ ඡේදනය කළා. හරිද? එතකොට ඔන්න මේක ඇඳා මේක ඇඳා ත්‍රිකෝණය නිර්මාණය කළා. හරිනේ? ඉදිරි ත්‍රිකෝණය වලට පුළුවන් මම කරන්න ඕනේ හරියට මිනුම් අරගෙන කරන්න. හරිද? right. 11 වෙනි ගාන. බලන්න. AB 7.2යි BC 5යි AC 6.7ක් වන ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඊට පස්සේ ඉහත ත්‍රිකෝණයේ ABC කෝණය මැනලියන්න. පුළුවන් නේද? මම මේක අඳින්න ඕනේ නැහැ. දැන් ත්‍රිකෝණයක් කෝණ මනින එක දැන් ත්‍රිකෝණයක් මෙහෙම මොකක් හරි වාලා නිර්මාණය කරනවානේ. දැන් මේ චාප දෙක ඡේදනය වෙන තැන අරගෙන මේ කෝණය නිර්මාණය කරන්න. ABC ගත්තාම B ගාවනේ තියෙන්නේ. එතකොට ABC ඔහොම මොකක් හරි ගත්තාම කෝණමානය අරගෙන මේ කෝණමානය මෙතන මේ පාද රේඛාව තියෙන හැටි මතකයිනේ. පාද රේඛාව තියෙන හැටි අරගෙන ABC කෝණය මනින්න. හරිද? ඔන්න ඒ ගාන මම ඒක නිර්මාණය කරන්න ඕනේ නැහැ. දැන් ඒක ඔයාලට පුළුවන්. ඊට පස්සේ 12 වෙනි ගාන. එක්තරා ජංගම දුරකථන භාවිත කරන්නෙකු දිනකදී ලබාගත් දුරකථන ඇමතුම් සඳහා ගත වූ කාලය ආසන මිනිත්තු වල දීලා තියෙනවා. පරාසය බලන්නකො ලොකුම එක කීයද කියලා මේකේ. ඔන්න 10 හම්බුණා. ඔන්න 11 හම්බුණා. එහෙනම් 11යි ලොකුම එක. පොඩි මේක බලන්නකො. 2 හම්බුණා. 1 හම්බුණා. 1යි. නේද? එහෙනම් පරාසය 10යි. ඊට පස්සේ මාතය වැඩිම වාර ගණනක් තියෙන එක බලන්නකෝ. ඔන්න 3යි 2යි 5යි 1යි 3යි අන්න 3 දෙපාරක් හම්බුණා. අන්න 3 තුන් පාරක් හම්බුණා. අන්න 3 හතර පාරක් හම්බුණා. අන්න 3 පස් පාරක් හම්බුණා. බැලුමට පේනව නේද? එහෙනම් මාතය 3යි. මධ්‍යස්ථය සෑ. මධ්‍යස්ථය හොයන්න මොකද කරන්නේ? ආරෝහණ පිළිවෙලට ලියන්න වෙනව නේද? නැත්තම් බෑනේ. එතකොට මේකේ තියෙනවා එකේ ඒවා කීයක් තියෙනවද? හරියට බලන්න. 1යි. ඊට පස්සේ ඔන්න ඒක හරි. දෙකේ ඒවා කීයක් තියෙනවද බලන්නකෝ. 1යි 2යි 3යි. දෙකේ ඒවා 3ක් තියෙනවා. ගත්තා. ඊට පස්සේ තුනේ ඒවා කීයක් තියෙනවද දැන්? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා නේද? 1යි 2යි 3යි 4යි 5යි. හරිනේ. 4 ඒවා තියෙනවද බලන්න? 4 ඒවා තියෙනවා 1යි 2යි 3ක්. ඔන්න බලන්නකෝ. එකේ ඒවා 1යි. හරිද? දෙකේ ඒවා 1යි
2යි 3යි. දෙකේ ඒවා 3යි. ඊට පස්සේ 3 ඒවා 1යි 2යි 3යි 4යි 5යි. ඉස්සෙල්ලත් ආවනේ. 1යි 2යි 3යි 4යි 5යි. 4 ඒවා 3යි. 5 ඒවා 1යි. ගන්න එක කපන්න. ගන්න එක පොතේ කපන්න. ගන්න එක කපන්න. ඊට පස්සේ 6 ඒවා 1යි. 7 ඒවා 1යි. 8 ඒවා 1යි. 9 ඒවා නෑ. 10 ඒවා 1යි 11 ඒවා 1යි. එහෙම නේ තියෙන්නේ. දැන් ඔක්කොම ගත්තා කියලා කොහොමද බලන්නේ? ඔක්කොම ගත්තා කියලා බලන්නේ ඔක්කොම කැපිලා තියෙනවා. නේද? ඔක්කොම ගත්තා කියන්නේ ඔක්කොම කැපිලා තියෙනවා නේ එච්චරයි. ඊට පස්සේ මධ්‍යස්ථය හොයන්න කියනවා. මධ්‍යස්ථය හොයන්න ගියාම දෙපැත්තේ එක එක කැපුවාම හරිනේ. නේද? අපිට මේක දීලා තියෙනවා දෙපැත්තෙන් අයින් කරනවා අපි එක එක මේ එක එක අයින් කරගෙන එනවා. දෙකක් ඉතුරු වුණා. එහෙනම් මොකද කරන්නේ? ඒ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවා. එතකොට 3.5යි. මධ්‍යස්ථය 3.5යි. එහෙම නැත්නම් කොහොමද හේවුනේ? මධ්‍යස්ථය සමයි දත්ත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි. නේද? 18ට එකක් එකතු කරලා දෙකෙන් බෙදපු තැන. මතක් කරන්නකෝ දැන්. 19 බෙදීම 2 දෙකක් බෙදපු තැන. එතකොට 9.5ක් වෙනි තැන. දැන් ගිහිල්ලා 9 ගේනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9. එකතු කරනවා 10. බෙදනවා 2. එතන මේකම නේද ආවේ? හරිනේ. ඉහත පුජ්‍යලයා ලබාගත් දුරගත නැමතු 100ක් සඳහා ගත වී ඇති කාලය මධ්‍යන්නේ ඇසුරෙන් සොයා. එහෙනම් මධ්‍යන්නේ හොයන්න බෑ මේකේ. මේ ටික එකතු කරන්න. 1යි 3යි 5යි 7යි 10යි 13යි 16යි 19යි 22යි 4යි 26යි 30යි 34යි 5යි 39යි 45යි 52යි 60යි 70යි 81යි. දෙපාරක් එකතු කරා. 11යි 21යි 29යි 7යි 36යි 42යි 47යි 51යි 55යි 59යි 62යි එකතු කරන්න. 65යි 68යි 71යි 74යි 76යි 78යි 80යි 81යි. දෙපාරක් එකතු කරා. දැන් අපි හොයාගත්තනේ 18ක් තියෙනවා කියලා. එහෙනම් 18න් බෙදන්න. 81ට 18 ඒවා. බැරි නම් 20 ඒවා බලන්න. 20 ඒවා 4යි. 4 වරකට 32යි 3ක් ඉතුරුයි. 4 වරක 4යි 3යි 7යි 72යි. 9ක් ඉතුරුයි. දැන් ගේන්න නෑනේ. දශම තිතක් තියුවා බිඳුවක් ගත්තා. 90ට 20 ඒවා බලන්න. දැන් 4ක් වගේ පේනව නේද? එහෙනම් 18 ඒවා 4ක් 72යිනේ. දැන් මේක එතකොට මෙතන 90යිනේ. 20 ඒවා බලන්නකෝ. 4යි. නේද? ඒතර 4ක් 72යි කියලා පේනවනේ. එහෙනම් 90න් 72ක් අඩු කරලා බලන්න. 10න් 2ක් 8යි 8න් 7ක් 18ක්ම තියෙනවා. එහෙනම් 5යි. 5 වරකට 40න් 4යි 4ක් ඉතුරුයි. 5 වරක් 1 5යි 4යි 9යි. කෙලින්ම ආව නේද? එතකොට මධ්‍යන්නේ 4.5යි. දැන් මොකද්ද අපිට කියන්නේ? දුරකථන ඇමතුම් 100ක් සඳහා ගත වී එකක් 4.5යි. එහෙනම් 4.5 ගුණ කරනවා 100. ඒතර 100 ඒවා 45ක් නේද? 100 ඒවා 45. දශම ස්ථානයක් එකක් තියෙනවා. එහෙනම් මේකයින් වුණාම එක දශම ස්ථානයක් අයින් කරන්න එපා. 450. මොනවද? මිනිත්තු. මේකත් මිනිත්තු හොඳේ. ඒක එකකේ දාන්න. right. ඔන්න ඒකත් හැදුවා. අකුණු 10 ගණන් විභාගෙදී හොඳේ. ඊට පස්සේ 13. පහත සඳහන් මිනුම්
පහත සඳහන් පරිමාණ වෙනත් ආකාරයකින් දක්වයි. පහත සඳහන් පරිමාණ වෙනත් ආකාරයකින් දක්වන්න. සෙන්ටිමීටර එකකින් මීටර 100ක් දැක්වීම. සෙන්ටිමීටර එකකින් මීටර 100ක්. ඔය හරිද? ඕනනම් මේක මෙහෙමත් ගත්ත හැකිනේ. සෙන්ටිමීටර එකකින් මේක 100ව 100ක් නේ. අයි මීටර සෙන්ටිමීටර කරන්න එපා. 100 ඒව 100ක්. කොහොම දක්වන්න පුළුවන්. ආකාර දෙකටම දක්වන්න. මෙතන 32 බෑ හොඳේ. ඒක අනුපාතිකනේ. අනුපාත නම් 32. එකම එකකෙන් දක්වන්නවා. හරිද? සෙන්ටිමීටර එකකින් කිලෝමීටර 0.25. සෙන්ටිමීටර එකකින් කිලෝමීටර 0.25. දැන් ඕක අනුපාතය වෙනත් ආකාරයකින් ඔන්න දැක්වා. මේක සෙන්ටිමීටර කරොත් මේකත් ඕන මීටර කරන්නත් පුළුවන්. කිලෝමීටර කාලයි නේද? එහෙනම් ඒ කියන්නේ මීටර 250. 1000න් ගුණ කරන්නනේ තියෙන්නේ. එතකොට ඔන්න තව විදිහක්. එහෙම නැත්නම් ඕක 100න් ගුණ කළා මේ විදිහට දාන්න. 1ට 250 100. එකම එකකින් දක්වන්න පුළුවන් ඔය ආකාර තුනටම. හරිද? 1ට 50000යි. අන්න දැන් ඒක දීලා 1ට 50000යි. වෙන ආකාරයකින් කිව්වොත් සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 50000යි. හරිද? දැන් ඔක ඕනනම් මීටර කරලා ගන්නත් පුළුවන්. හරිද? සෙන්ටිමීටර එකකින් මීටර කරන සෙන්ටිමීටර 100ෙන් බෙදන්න එපා. මීටර 500යි. ඕනනම් කිලෝමීටර භාගයයි කියලා දාන්නත් පුළුවන්. සෙන්ටිමීටර එකකින් කිලෝමීටර භාගයයි කියලා දාන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව කරන්න. සෙන්ටිමීටර එකකින් මීටර 4න් 3 කිලෝමීටර 4න් 3. එතකොට කිලෝමීටර 4න් 3ක් කියන්නේ සෙන්ටිමීටර 750න් ඔය වගේම කරන්න. right 14 වෙනි ගාන. 14 වෙනි ගාන 1ට 50000 පරිමාණයට ඇඳි පරිමාණ රූපයක 1ට 50000ට ඇඳි පරිමාණ රූපයක ඒ කියන්නේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 50000යි. හරිද? පරිමාණ රූපයක සෙන්ටිමීටර 3.5කින් දැක්වෙන සැබෑ දිග. ඉතින් මේක එහෙනම් අපි සෙන්ටිමීටර එකකින් 50000 කියන්නේ මේක 1000න් බෙදුවාම මේ මීටර 100න් බෙදුවාම මීටර වෙනව නේද? එතකොට මීටර 500යි. නේද? මීටර 500යි කියන්නේ කිලෝමීටර නම් භාගයයි. කොහොම ගන්නත් පුළුවන් ඔක. ඉතින්ලා ඒක හදාගන්න. ඒක හදාගෙන කියනවා සෙන්ටිමීටර 3.5කින්. එහෙනම් කිලෝමීටර භාගය. ඒ කියන්නේ කිලෝමීටර 0.5 කියමුකෝ. 3.5න් ගුණ කරනවා. 5 වරක් 5 25යි. දෙකක් ඉතුරුයි. අනිත් පැත්තට ගුණ කරා නේද මම? 5 වරක් 5යි මෙතන එකයි තියෙන්නේ. ඒක පුරුදු වෙන්න. 5 වරක් 5 25යි දෙකක් ඉතුරුයි. 5 වරක් 3 15යි දෙකයි 17යි. දශම ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් 1.75. කිලෝමීටර 1.75. පරිමාණ රූපයක් ඇඳීමට පරිමාණය තෝරා ගන්නා ලද්දේ සෙන්ටිමීටර එකකින් කිලෝමීටර 0.5ක් දැක්වෙන ලෙසටය. එහි කිලෝමීටර 3.5 දිගක් දැක්වීමට එකකින් 0.5යිනේ. එහෙනම් කිලෝමීටර 3.5ක් වෙන්නේ. එතකොට 3.5 බෙදන්න 0.5න්. එතකොට ප්‍රශ්නේ ඉවරයි. හරිද? එකකින් 0.5 නම් 3.5ක් කීයද? එතකොට මේක දශමයෙන් කරාම 35 බෙදන්න 5න්. 35ට 5 7යි. සෙන්ටිමීටර 7. දිග රේඛාව. ඒවා ඉතින් උගන්න පුළුවන් හොඳද? 17. 15 වෙනි ගාන. 15 වෙනි ගාන. තනිතලා පොළවේ ABC නම් ස්ථාන තුනක් පිහිටා ඇත. ඒ ස්ථානයේ සිට උතුරේ සිට එහෙනම් ඒ අරගෙන ඒවල අපි මේ chart එක ගහ ගන්න වෙනවනේ. ඒවා උගන්න පුළුවන්. මෙන්න උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලාවරෙන්. ප්‍රධාන දිශාවට කියන්නේ දිශාව දෙන්නේ. උතුරේ සිට නැගෙනහිර දිශාවට අංශක 60ක්. මේ කියන නැගෙනහිර දිශාව අංශක 60ක්. හරිද? මීටර 800ක්. මීටර 800ක්. දුරින් B. ඔන්න B. හරිද?
ඊට පස්සේ කියනවා B ද B ස්ථානයේ සිට. එහෙනම් මෙතනත් මේක තියෙන්නේ බෑ. ඔන්න උතුර මෙන්න දකුණ. හරිද? එතකොට B ස්ථානයේ සිට දකුණේ සිට සෙන්ටිමීටර 30ක් නැගෙනහිරට. මේ තියෙන නැගෙනහිර නේද? එහෙනම් සෙන්ටිමීටර 30ක් දකුණේ ඉඳලා නැගෙනහිරට. මේකනේ. මේක උතුරේ ඉඳලා නැගෙනහිරට. මේක දකුණේ ඉඳලා නැගෙනහිරට. අංශක 30ක්. හරිද? හා මීටර 600ක්. මීටර 600ක්. දුරින් C. ඒතරතුලෙන් දල සටහන කරනවා. හරිද? ඊට පස්සේ 16 වෙනි ගන්න. ඒවා බලන්න දැන් මේ අභ්‍යාසයට ගිහින් බලන්න. එතකොට හරි. සමාන කාඩ්පත් පහක තල රූප ඇඳ ඇති ඇරු දැක්වේ. මේවා හොඳින් මිශ්‍ර කර අහඹු ලෙස එකක් ඉවතටගෙන එහි ඇති තල රූපය සඳහන් කර ආපහු දාන්න. මේ එතකොට කාඩ් පහම ආයි තියෙනවා. නැවතත් එකක් ඉවතටගෙන ඉහත පරිදිම රූපය පරීක්ෂා කරනු ලැබේ. මේ ආකාරයේ දිගටම ක්‍රියාකාරකමේ නිරත වී ලබාගත් ප්‍රතිඵල. ලැබුණු වාර ගන්න. පළවෙනි එක 8යි. දෙවෙනි එක 7යි. ප්‍රගණන ලකුණු දාන්න පුළුවන් නේ 9. ඒ කැරි 4යි කැපුවා 5යි තව 4යි. හරිද? 10යි 14යි. ඔන්න හරි. ඉහත පරීක්ෂණයේ කී වාරයක් සිදු කර ඇද්ද? එතකොට පළවෙනි එකේ 8යි, ඊළඟ එකේ 7යි, ඊළඟ එකේ 9යි, 10යි, 9යි. නේද? 15යි, 9යි, 24යි, 34යි, 34යි 9යි, 43. 8යි, 7යි, 15යි, 9යි, 24යි, 34යි, 24යි, 43. හරිද? කොටුව හැඩය ලැබීමේ සාර්ථක භාගය. එතකොට ඔක්කොම 43යි. 43 කොටුව කීයක් ලැබිලාද? ඒ කියන්නේ සමචතුරස්‍රය කීයක් ලැබිලාද? 5 2යි 7යි. එහෙනම් සාර්ථක භාගය 43න් 7යි. වැඩිම සාර්ථක භාගයක් ලැබී ඇති හැඩය ඇඳ දක්වන්නේ. දැන් එහෙනම් වැඩිම වාර ගණනක් තියෙන්නේ පංචාශ්‍රය නේද? එහෙනම් ඒක අඳින්න කියනවා. ඒතර පංචාශ්‍රයක් අඳින්න. right. සමාන සාර්ථක භාග ලැබී ඇති හැඩ ඇඳ සාර්ථක භාග ලියන්න. සමාන ඇදලා තියෙන 9 දෙකක් ඇඳලා තියෙනව නේද? එහෙනම් වෘත්තයයි. ඊට පස්සේ ෂඩාශ්‍රයයි. එතකොට සාර්ථක භාගය 43න් 9. මේකත් 43න් 9. සාර්ථක භාගය. බෑගයක ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන රතු පාට පෑන් දෙකයි. හරිද? රතු දෙකයි. right? නිල් 3යි. නිල් 3යි. කළු පාට පෑන් 1යි. කළු 1යි. ඔක්කොම තියෙනවා එතකොට 6ක්. හරිද? රතු 2යි, නිල් 3යි, කළු 1යි. කළු පාට පෑනක් වීමේ සම්භාවිතාව. කළු පාට පෑනක් 6න් 1යි. ඊට පස්සේ නිල් හෝ කළු හෝ පෑනක්. නිල් හෝ කළු හෝ. නිල් කළු 4ක් තියෙනවා. එහෙනම් 6න් 4යි. නිල් හෝ කළු. කොළ පාට පෑනක් වීම. මේ කොළ පාට පෑන්නේ 6න් 0. එහෙම නැත්නම් නිකම්ම 0යි. හරිද? හරි ලේසි. 19 වෙනි ගාන. පහසඳහන් ප්‍රකාශන රූප ටිකක් 18 වෙනි ගාන. 18 වෙනි ගාන. සවිදි ටෙස්ලාකරන නිර්මාණයකට සඳහා සුදුසු හැඩතල පහත ඒවා අතුරින් තෝරා ඒවායේ අක්ෂර ලියන්න. දැන් ඒවා අපි දන්නව නේද? සවිදි ටෙස්ලාකරන නම් සවිදි රූපයක් වෙන්න ඕනේ. පළවෙනි රාජකාරිය. ඒතකොට සමචතුරස්‍රයක් තියෙනවා. ඊට පස්සේ C වලක් තියෙනවා. දැන් පංචාශ්‍රයකින් හදන්න පුළුවන්ද? ඊට පස්සේ සමාන්තරාශ්‍රයකින් හදන්න පුළුවන්ද? සවිදි ෂඩාශ්‍රයකින් හදන්න පුළුවන්ද? සවිදිට සලාකරන 3යි තිබුණේ. මතක් කරලා බලන්න. සවිදිට සලාකරන 3යි තිබුණේ. එතකොට ඒකේ සමපාද ත්‍රිකෝණයයි, සමචතුරස්‍රයයි, සවිදි ෂඩාශ්‍රයයි විතරයි තිබුණේ. හරිද? එහෙනම් මේකේ තියෙන සමචතුරස්‍රය B, සවිදි ෂඩාශ්‍රය C.
හරිද? ඒ වලින් බෑ. ඒක ලියන්න ඒ වලින් බෑ. ඇයි? සම ද්විපාද. සමපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. B හරි. C වලින් බෑ. ඇයි? සවිදි නෑ. පාද හතර සමාන වෙන ඵලයට සවිදි වෙන්නේ නෑනේ. කෝණ හතරත් සමාන වෙන්නේ නැහැ නේද? ඒක නිසා සවිදි නෑ. දැන් පංචාශ්‍රය ගත්තාම හරි. කෝණ හතරත් සමානයි, පාද හතර කෝණ පහත් සමානයි, පාද පහත් සමානයි. සවිදි. හැබැයි පංචාශ්‍රයෙන් සවිදි රූපයක් හදන්න බෑ. අංශක 360ට එන්නේ නෑ. ඒක අපි දැක්ක හදන්න ගිහිල්ලා සවිදි චතුරාශ්‍රය හරි. 19 වෙනි එක. පහ සඳහන් ප්‍රකාශන පිටපත් කරගෙන නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණ වැරදි. වෘත්තයට බ්‍රමක සමමිතියක් නැත. මාර කතන්දරයක් නේ. අංශක 360ක් කරකවන්න කියලා නේද මේ කියන්නේ. ඒක ලක්ෂයක් වටා අංශක 360ක් කරකවනකොට හැම වෙලාවෙම සමපාතයි නේක. හැම වෙලාවෙම සමපාතයි. එහෙනම් බ්‍රමක සම්මිතිය අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. නේද? කීයක්ද කියලා කියන්න බෑ. කරකවෙන හැම අංශකයකම සමපාතයි. බ්‍රමක කේන්ද්‍රය වටේ. හරිද? බ්‍රමක සම්මිතිය ඇත්තේ සරල රේඛීය තරල රූප වලට පමණයි. මාර කතන්දරයක් නේද? වෘත්තයක බ්‍රමක සම්මිති ගණය නේද අහන්නේ. එතකොට බ්‍රමක සම්මිතිය කියන්නේ මොකද්ද? එක ලක්ෂයක් වටේ අංශක 360ක් කරකැවෙනකොට සම්පාත වෙන වාර ගන්න. දැන් වෘත්තයක් ගත්තාම දැන් සමචතුරස්‍රය ගමු. මේකේ ද්විපාර්ශ්වික සම්මිතිය, මේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ, මේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ, මේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ඡේදනය වෙන තැනට අපි කියනවා බ්‍රමක කේන්ද්‍රය කියලා. එතකොට මේ බ්‍රමක කේන්ද්‍රයේ වටේ අංශක 360ක් කරකවනකොට සම්පාත වෙන වාර ගන්න. එතකොට මේ වාර ගන්න සමචතුරස්‍රය 4යි. ඇයි? ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ 4ක් තියෙන හින්දා. පැහැදිලිද? දැන් වෘත්තය ගත්තාම වෘත්තයේ කේන්ද්‍රය මේ තියෙන මේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ අනන්ත සංඛ්‍යාවක් තියෙනවා නේද? එතකොට කරකවන සෑම අංශකයකටම සම්පාත වෙනවා. එහෙනම් බ්‍රමක සම්මිතිය තියෙනවා වෘත්තයකට. හරිද? වෘත්තයකට බ්‍රමක සම්මිතියක් නැත කියන එක වැරදි. අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක වෙනම කතන්දරයක්. බ්‍රමක සම්මිතියක් තියෙනවා. බ්‍රමක කේන්ද්‍රයේ වෘත්තයේ කේන්ද්‍රය වෙනවා. ඇයි? සම්මිතික අක්ෂ කියන්නේ විස්කම්බේනේ. විස්කම්බ ඡේදනය වෙන තැන. පැහැදිලිද? බ්‍රමක සම්මිතිය ඇත්තේ සරල රේඛීය තල රූප වලට පමණයි. දැන් වෘත්තය සරල රේඛීය තල රූපයක් නොවේ. එතකොට හරි. පැහැදිලිද? එතකොට ඒ ප්‍රකාශය වැරදි. එතකොට ඒ ප්‍රකාශය වැරදි. පැහැදිලිද? right. එහෙනම් ඔන්න 8 පන්තියේ අවසාන පුනරීක්ෂණ අභ්‍යාසයත් අපි හැදුවා. ඒක අරගෙන ඊළඟට අපි ප්‍රශ්න පත්‍ර වලට සූදානම් වෙමු. හරිද? ප්‍රශ්න පත්‍ර වලට සූදානම් වෙන්න. ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගමු. එතකොට අපිට පුළුවන් 8 පන්තියේ ගණිතය කොටස කම්ප්ලීට් කරලා 9 පන්තියේ පටන් ගන්න. right. එහෙනම් ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රයකින් ආයේ හමු වෙනකන් සියලු දෙනාටම ආයිබෝවන්.